වහන්සේ දරුවනි DP education ආයතනයත් එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුභසිද්ධිය සලකාගෙන DP ප්‍රාචීන අධ්‍යාපනය වැඩසටහන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි සාහිත්‍යය එමත් නැත්නම් පාලි 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහා ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 98 වන පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ මේ පාඩම් මාලාව තුලදී ප්‍රාචීන අවසාන විභාගයේ පාලි සාහිත්‍යය අධ්‍යයනය කරනකොට පාලි සාහිත්‍යයේ නොඑක් පැතිකඩයන් පිළිබඳව අපේ අවධානය යොමු කරනවා. ඒ අතරින් මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ පාලි සාහිත්‍යයට අදාළ කාව්‍ය ග්‍රන්ථ පිළිබඳව. ඒ කාව්‍ය ග්‍රන්ථ අතරින් වංශකතා නොවන කාව්‍ය ග්‍රන්ථ ආදී පිළිබඳව පසුගිය පාඩම්වලදී අපි කතා කරගෙන ඇවිල්ලා කාව්‍ය ග්‍රන්ථ යටතේ සාකච්ඡා කළත් හැබැවින්ම අද දවසේ අපි කතා කරන ග්‍රන්ථය කාව්‍ය ග්‍රන්ථයක් විදිහට හෝ වංශ කතාවක් විදිහට හෝ අපට සැලකිය නොහැකි ග්‍රන්ථයක්. නමුත් මේ ග්‍රන්ථයේ තියෙන වැදගත්කම නිසාම අපි කාව්‍ය ග්‍රන්ථ යටතේම මේ කෘතිය පිළිබඳවත් සාකච්ඡා කළ යුතුයි කියලා හිතුවා. එනිසා හැබැවින්ම රසවාහිනිය කාව්‍ය ග්‍රන්ථයක් විදිහට හඳුන්වා දෙනවාට වඩා එය කතා සංග්‍රහයක් විදිහට හඳුන්වා දෙන එක තමයි වඩා උචිත වෙන්නේ. නමුත් මේ මාතෘකාව යටතේම මේ කෘතිය පිළිබඳවත් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. මක්නිසාදයක් එම කෘතියේ පවතින ජනප්‍රියතාවය සහ පාලි සාහිත්‍ය තුල මේ කෘතියට හිමිවන ස්ථානය පිළිබඳව සලකලා අපි මෙතනදිම මේ කෘතිය පිළිබඳවත් කතා කරනවා. අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ රසවාහිනිය නම කියූ සැනින් මේ කෘතිය නොදන්න කෙනෙක් නැති තරම්. පාලි භාෂාව හදාරන කුඩාම අයෙක් වුවත් එහෙම නැත්නම් මූලික පිරිවෙනේ මුල්ම පන්තිවල ඉන්න කෙනෙක් වුණත් මේ රසවාහිනී කියන කෘතිය ගැන අහලා තියෙනවා, දන්නවා. සමහර වෙලාවට පාලි භාෂාව ඉගෙනගෙන නැති වුණත් ඔය නිතර ධර්ම දේශනාවලට එහෙම වුන්කම් දෙනවා නම් ඒ වගේ ගොඩක් අය මේ රසවාහිනිය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ඊතරම්ම ජනප්‍රිය කෘතියක්. හරියට අර සිංහල සාහිත්‍යය තුල සද්ධර්ම රත්නාවලිය යම් ආකාරයකට ජනප්‍රිය වෙලා තියෙනවද පාලි සාහිත්‍යයේ රසවාහිනියට හිමි වෙන ස්ථානයත් යම් අයුරකින් ඊට සමාන ස්ථානයක් කියලා සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි නමේ අර්ථය විමසලා බැලුවොත් රස වාහිනී, රස කිව්වේ රසය, වාහිනී කියන්නේ වැగిරෙන රූප වාහිනී කියන වගේ අදහසක් නේ රස වාහිනී. රසය වගුරුවන්නිය කියන අදහස තමයි රසවාහිනී කියන වචනය තුල තියෙන්නේ. මම මුලිනුත් සිහිපත් කළා රසවාහිනිය අපට කාව්‍ය ග්‍රන්ථයක් විදිහට හෝ එහෙම නැත්නම් වංශ කතාවක් විදිහට හෝ හඳුන්වා දෙන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා සුදුසුම නාමයේ බවට පත් වෙන්නේ කතා වස්තු සංග්‍රහයක් ලෙස හඳුන්වා දීම.
ගොඩක් වෙලාවට රසවාහිනිය පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවිච්ච තැන්වලත් සඳහන් වෙන්නේ collection of stories කියලා. එන්නේ කතාවස්තු සංග්‍රහයක් හැටියට තමයි රසවාහිනිය පිළිබඳව දක්වලා තියෙන්නේ, මතක් කරලා තියෙන්නේ. හැබැයි අර වංශ කතාවලත් සමහර වෙලාවට දකින්න නොලැබෙන තරමේ ඓතිහාසික ප්‍රවෘත්තීන් රාශියක් මේ කෘතිය තුල ඇතුළත් වෙලා තියෙන බව දකින්න පුළුවන්. තවත් කාරණයක් ගත්තොත් මේ රසවාහිනිය ඇතුළත් වෙලා තියෙන සමහර කතා ප්‍රවෘත්ති ඇතැම් විටක වෙනත් මූලාශ්‍රවල බොහොම සංක්ෂේපයෙන් කෙටියෙන් දක්වපු කතන්දර මෙහි ඊටාම ලස්සනට සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. තව සමහර වෙලාවට වෙනත් කිසිදු මූලාශ්‍රයක දක්නට නොලැබෙන කතාවස්තුන් පවා රසවාහිනිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒක තමයි රසවාහිනියේ තියෙන වැදගත්කම, වටිනාකම, විශේෂත්වය. කොට ඔන්න ඔය කාරණාවන් නිසා වැදගත් ඓතිහාසික ප්‍රවෘත්තීන් අන්තර්ගතව තිබීම, එවැගේම එන කතා ප්‍රවෘත්තීන් අතුරෙන් ඇතැම් කතා ප්‍රවෘත්තීන් වෙනත් කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවීම හෝ වෙනත් මූලාශ්‍රවල සංක්ෂේපයෙන් සඳහන් වන තොරතුරු මෙහි සවිස්තරාත්මකව ඇතුළත්ව තිබීම කියන කරුණු මත පදනම්ව බලනකොට රසවාහිනිය කියන්නේ ඊටාම වැදගත් කෘතියක් හැටියට, එහෙම නැත්නම් සාහිත්‍යමය වටිනාකම අතින් ඊටා ඉහළ තැනක තියෙන කෘතියක් හැටියට අපට රසවාහිනිය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් රසවාහිනිය තුලින් බොහොම චමත්කාර ජනක කතන්දරයක්, ආස්වාද ජනක කතන්දරයක් ඉදිරිපත් කරනවා වගේම අනිත් පැත්තෙන් ඒ කතන්දර ඔස්සේ වටිනා ධර්මෝපදේශයන්, ජීවනාදර්ශයන් සැපයීමටත් රසවාහිනී කතුවරයා කටයුතු කරලා තියෙන නිසාවෙන්ම පාලි සාහිත්‍ය තුල තියෙන ඊටාම ජනප්‍රිය කෘතියක් බවට මේ රසවාහිනී කෘතිය පත් වෙලා තියෙනවා. ඔය කියපු කාරණාත් එක්ක බලනකොට මම අර මුලින් කියපු කාරණය මේක වංශ කතාවක් හරි කාව්‍ය ග්‍රන්ථයක් හරි විදිහට හඳුන්වනවට වඩා මේක හඳුන්වන්න තියෙන සුදුසුම නාමය තමයි කතාවස්තු සංග්‍රහයක් විදිහට මේක හඳුන්වා දෙන එක. එතකොට මේ කෘතිය තුල කතාන්දර ඉදිරිපත් කරනකොට ඒ ඉදිරිපත් කරන කතාන්දරය තුල වැඩි ප්‍රමුඛත්වයක් ලැබිලා තියෙන්නේ පද්‍යයට වඩා ගද්‍යයට. ගද්‍ය භාෂාවෙන් කතන්දරය ඉදිරිපත් කිරීම තමයි රසවාහිනියේ සාමාන්‍ය ලක්ෂණය. ඇතැම් තැන්වලදී ඒ ඉදිරිපත් කරපු ගද්‍යයෙන් දක්වපු කතාවේ සාරාංශය පද්‍යයෙන් දක්වන තැන් නැතුවම නෙමෙයි. නමුත් බහුල වශයෙන් සිද්ධ වෙන්නේ අදාළ කතන්දරය ගද්‍ය භාෂාවෙනුත් ඊට අදාළ උපදේශ ආදිය පද්‍ය භාෂාවෙනුත් ඉදිරිපත් වීම තමයි වැඩිපුර දකින්න තියෙන්නේ. සමහර කතාවල කොටසක් ගද්‍යයෙන් ඉදිරිපත් කරලා එහි ප්‍රශ්න සහ උත්තර ආදිය සපයන සමහර තැන්වල ඒක පද්‍යයෙන් ඉදිරිපත් කරපු තැනොත් දකින්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් ගද්‍ය වගේම පද්‍යයත් මනාවට යොදාගෙන කරපු නිර්මාණයක් හැටියට අපිට මේ ග්‍රන්ථය හඳුනගන්න පුළුවන්කම තියෙනවා. මේ රසවාහිනියේ ඇතුළත් වෙලා තියෙන කතා වස්තුන් මූලික වශයෙන් දෙකොටසකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි ලංකා දීපුප්පත්ති කතා සහ ජම්බු දීපුප්පත්ති කතා කියන. එතකොට ලංකා දීපුප්පත්ති කතා කියලා කියන්නේ
ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීම් පදනම් කරගෙන මෙරටදී සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වූ කතාවස්තු ලංකාදීප උප්පත්ති කතා කියන විදිහට ලංකාදීප උප්පත්ති කතා බවට පත් වෙනවා. ඒ වගේම දඹදිව පාදක කොටගෙන ඉන්දියාව මුල් කොටගෙන එහි නිපන් කතා ජම්බුදීප උප්පත්ති කතා නමින් හඳුන්වනවා. ඔය විදිහට දෙකොටසකට බෙදුවා උනත් ලංකාදීප උප්පත්ති කතා සහ ජම්බුදීප උප්පත්ති කතා කියලා ප්‍රධාන කොටස් දෙකක් යටතේ මේ කතා ටික සංග්‍රහ කරලා තිබුණා උනත් සමහර කතා අපට දකින්න ලැබෙනවා ඒවා දඹදිවට වගේම ලක්දිවටත් සම්බන්ධ වන මේ රටවල් දෙකම සම්බන්ධ වෙන විදිහේ කතාත් රසවාහිනියේ ඇතුළත් නොවෙනවාම නෙමෙයි. ඒ විදිහේ කතාත් අපිට දකින්න පුළුවන් රසවාහිනිය තුල අන්තර්ගත වෙලා තියෙන ආකාරය. කොට රසවාහිනිය සම්බන්ධයෙන් මූලිකව ගත්තොත් අපට ඔය කාරණා ටික හඳුනා ගන්න පුළුවන්. රසවාහිනිය කියලා කියන්නේ වංශ කතාවක්, කාව්‍ය කෘතියක් නෙමෙයි. එය හුදෙක් කතාවස්තු සංග්‍රහයක්. නමුත් එහි එන කතාවස්තු වල ඇතුළත් වෙලා තියෙන ඓතිහාසික තොරතුරු වල තියෙන වටිනාකම සහ ඒ කතාවස්තුන් වල පවතින ආවේනික බව ආදී කරුණු නිසා මේ කෘතිය අතිශයින්ම වැදගත් කෘතියක් බවට පත් වෙලා තියෙනවා. වගේම එම කෘතියේ කතන්දර ඉදිරිපත් කරන ශෛලිය, ධර්මෝපදේශ ලබා දෙන විදිහ ආදී නිසා බොහෝ ජනාදරයට පාත්‍ර වෙච්ච කෘතියක් බවට මේ කෘතියපත් වෙලා තියෙනවා. මූලික වශයෙන් කොටස් දෙකකින් යුක්තව මේ කෘතියේ කතන්දර සංග්‍රහ කරලා තියෙනවා. ලංකාදීප උප්පත්ති කතා සහ ජම්බුදීප උප්පත්ති කතා කියන විදිහට. නමුත් අපට නිශ්චිතවම මේ කතන්දර වෙන් කරන්න බෑ මේක දඹදිවට විතරයි සම්බන්ධ, මේක ලක්දිවට විතරයි සම්බන්ධ කියලා. මොකද සමහර කතන්දර මේ රටවල් දෙකටම සම්බන්ධ වෙලා තියෙන නිසා. අට මේකෙදි මම කිව්වා සමහර ඓතිහාසික ප්‍රවෘත්තීන් මේක ඇතුළත් වෙලා තියෙනවා අපිට වෙනත් මූලාශ්‍ර වලින් හමු නොවන ඒ වගේ ආවේනික කතා ප්‍රවෘත්තීන් ඇතුළත් වෙලා තියෙනවා ඒ කියන වගේ. උදාහරණයක් විදිහට ගත්තොත් රසවාහිනිය ඇතුළත් වෙලා තියෙනවා හරන්තික කියලා පුද්ගලයෙක් පිළිබඳව, එහෙම නැත්නම් හරන්තික කියලා හොරෙක් පිළිබඳව විස්තරයක් සඳහන් වන කතා වස්තුවක් ඔය ලංකාදීප උප්පත්ති කතා යටතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔට මේ කතා ප්‍රවෘත්තියට අදාළ ඓතිහාසික පසුබිම විමර්ශනය කරලා බැලුවොත් ඔය මම වැඩ කරන අනුරාධපුර ජිනෝදය පිරිවෙන ආසන්නයේ තියෙන එක් විහාරස්ථානයක් තියෙනවා. ඒ විහාරස්ථානයේ සැලකෙන්නේ ඔය හරන්තික කියන කතා ප්‍රවෘත්තියට සම්බන්ධ විහාරස්ථානයේ හැටියට තමයි එකී විහාරස්ථානය සලකනු ලබන්නේ. තලාව නගරයේ ඉඳන් එප්පාවල පැත්තට කිලෝමීටර් 3ක් විතර යනකොට එතනින් ඇතුළට යන්න තියෙන විහාරස්ථානයක්. හැබැයි ওই වගේ කතා ප්‍රවෘත්තීන් ගැන අපට වෙනත් මූලාශ්‍රවල තොරතුරු දකින්න ලැබෙනවා අඩොයි. එකම මූලාශ්‍රය බවට පත් වෙන්නේ රසවාහිනිය. නමුත් අර ඓතිහාසික සාධක අපිට ඒ ස්ථානවල දකින්න පුළුවන්කම තියෙනවා. ඉපැරණි නටබුන් ආදී ඒ දේවල්. ඉතින් අන්න ඒ වගේ සමහර කරුණු සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ ඓතිහාසිකත්වයේ පිළිබඳ අධ්‍යයනය කරනකොට අපිට දකින්න ලැබෙන එකම වැදගත් මූලාශ්‍රය තමයි රසවාහිනියන හරන්තික කතාවස්තුව. එතකොට ඒ වගේ වෙනත් මූලාශ්‍රවල සඳහන් නොවන ඓතිහාසිකත්වයෙන් ඉතා වැදගත්කමක් තියෙන සමහර කතා ප්‍රවෘත්තීන් මේ කෘතිය තුල අන්තර්ගත වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම රසවාහිනී කෘතියේ අන්තර්ගතය අපි ඔය කියපු ජම්බුදීප උප්පත්ති කතා කියලා සඳහන් කරපු කොටසේ
එහෙම නැත්නම් දඹදිව උපන් කතා අතරත කතා 40ක් අපට දකින්න පුළුවන් ජම්බුදීපුප්පත්ති කතා කියන කොටස ඇතුලේ. ඒ වගේම ලංකාදීපුප්පත්ති කතා කියන කොටස ඇතුලේ අපිට දකින්න පුළුවන් කතා 63ක්. කොට ඔක්කොම කතා සංඛ්‍යාව මේකේ කතා වස්තු 103ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන බව දකින්න පුළුවන් රසවාහිනී කෘතිය තුල. ලංකාදීපුප්පත්ති කොටසේ කතා 63ක් සහ ජම්බුදීපුප්පත්ති කතා කොටසේ කතා 40ක් වශයෙන් කතා 103ක් සියල්ලම අන්තර්ගත වෙලා තියෙනවා. ඔට මේ කතා වස්තු 103 නැවත බෙදෙනවා පරිච්ඡේද 11කට. පරිච්ඡේද කියනවට වඩා අපි මෙතනට වග්ග කියන වචනේ යොදාගමු. වග්ග 11කට බෙදෙනවා. මේ කතා වස්තු ටික වග්ග 11ක් ඇතුලේ තමයි සංග්‍රහ කරලා තියෙන්නේ, ඇතුළත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ හැම වග්ගයකම කතා 10 ගානේ ඇතුළත් වෙලා තියෙනවා. අවසානම වග්ගයේ පමණක් කතා වස්තු 3ක් විතරක් ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට මේ සෑම වග්ගයක්ම ගත්තහම ඒ වග්ගයට අදාළ පළමු කතා වස්තුවේ නමින් තමයි මේ වග්ග නම් කරලා තියෙන්නේ. අන්තර්ගතයේ සම්බන්ධයෙන් අපට ඔන්න ඔය කාරණා ටික වැදගත් වෙනවා. රසවාහිනියේ තියෙන සම්පූර්ණ කතා සංඛ්‍යාව 103ක්. ඒ 103 මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි ලංකාදීපුප්පත්ති කතා සහ ජම්බුදීපුප්පත්ති කතා. එතකොට ජම්බුදීපුප්පත්ති කතා කොටසේ කතා 40ක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ 40ක් කියලා කියන්නේ වග්ග විදිහට බැලුවොත් වග්ග 4ක්. ලංකාදීපුප්පත්ති කතා කොටසේ කතා 63ක් ඇතුළත් වෙලා තියෙනවා. කතා 63ක් කියන්නේ වග්ග 7ක් තුල තමයි මේ ටික අන්තර්ගත වෙලා තියෙන්නේ. වග්ග 6ක කතා 10 ගානේ තියෙනවා. අවසන් වග්ගයේ පමණක් කතා 3ක් ඇතුළත් වෙලා තියෙනවා. කොට ඔය හැම පරිච්ඡේදයකම ආරම්භක කතාවේ නමින් ඒ වග්ගය නම් කරලා තියෙනවා. ඉතින් මේ විදිහේ ආකෘතියක් ඔස්සේ තමයි රසවාහිනිය තුල මේ කතා වස්තු 103 සංග්‍රහ කරලා තියෙන්නේ, ඇතුළත් කරලා තියෙන්නේ. ඊළඟට අපිට දකින්න පුළුවන් රසවාහිනිය සඳහා පාදක වුණු මුල් වුණු මූලාශ්‍ර මොනවද කියලා අපි සලකලා බැලුවොත්, එහෙම නැත්නම් ඇයි රසවාහිනිය කෘතියක් රචනා වෙන්නේ, ඊට පෙර එබඳු කෘති රචනා වෙලා තිබුණේ නැද්ද කියන මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගන්නකොට අපට දකින්න පුළුවන් මේ සඳහා මූලික අඩිතාලම සකස් වෙන්නේ ඒ තැන්වල සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් පිළිබඳ තොරතුරු ඇතුළත් කතා වස්තු ඒකරාශී කොට තැබීම පැරැන්නන්ගේ සිරිතක් විදිහට තිබිලා තියෙනවා. ඒ බව රසවාහිනියෙත් සඳහන් කරලා තියෙනවා. ලංකාවේ සහ ඉන්දියාවේ ඒ ප්‍රදේශවල සිද්ධ වෙච්ච ශාසනික අතින් හෝ ධර්මයේ පැත්තෙන් බලනකොට වැදගත්කමක් දක්වන යම් යම් සිදුවීම් එකට එකතු කරලා සංග්‍රහ කරලා කතා සංග්‍රහයන් විදිහට පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් පැරණි උදවිය අතර තිබිලා තියෙනවා. ඒවා සිංහල භාෂාවෙන් තමයි මුලින්ම සංග්‍රහ කරලා තිබිලා තියෙන්නේ. ඒ විදිහට සිංහල භාෂාවෙන් එකතු කරලා තිබුණු මේ කතා සංග්‍රහයන් යම් අවස්ථාවකදී මහා විහාරයේ ඉඳපු රට්ඨපාල කියන නමින් හඳුන්වපු හාමුදුරු කෙනෙක් මේ කතා වස්තුන් pāli භාෂාවට නගලා තියෙනවා. එහෙම pāli භාෂාවට නැගුවා උවත් එහි පැවතුණු දොස් සහිත ස්වභාවය නිසා, එහෙම නැත්නම්
ඒකේ පුනරුක්ත ආදී නොඑක් දෝෂයන් දක්නට ලැබුණ නිසා රසවාහිනී කතුවරයා නැවත වතාවක් අර සිංහල භාෂාවෙන් සංග්‍රහ කරලා තිබුණ කතා වස්තුන් පාලි භාෂාවට නගන්න කටයුතු කරනවා. අර කියපු සදොස්තැන් නිදොස් කරමින් පුනරුක්ත ඉවත් කරමින් දීර්ඝ විස්තර අයින් කරමින් වඩා ක්‍රමවත් විදිහට කිසියම් පිළිවෙලකට ඒ කතා වස්තු සංග්‍රහ කරමින් මේ රසවාහිනිය රචනා කරන බව තමයි රසවාහිනියේ ආරම්භයේ ඇතුළත් වන ගාථා වලින් අපට දකින්න ලැබෙන්නේ. කොට අපි මේ රසවාහිනිය ආරම්භයේ එන ගාථා ටික බැලුවොත් ආන්ගේ ගාථා වලින් අපට තව දුරටත් ඔය කියන කාරණය පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. රසවාහිනිය ආරම්භයේදී නමස්කාර ගාථා වලින් ඉක්බිතිව අපට මෙන්න මේ විදිහේ ප්‍රාරම්භක ගාථා සමූහයක් දකින්න පුළුවන්කම තියෙනවා. මුලින්ම කියනවා යං පත්ත මෙත්ත රතනත්ථයතෝමනේන පුඤ්ඤේන තේන දුරිතං සකලං පනුජ්ජ වක්ඛා මහං සුමදුරං රසවාහිනින් තං භෝභෝ සුනන්තු සුජනාභි මුදාවහසා කොට කියනවා යම් පත්ත මෙත්ත රතනත්ථය තෝමනේන එත්ත රතනත්ථය තෝමනේන එත්ත මෙහි රතනත්ථය තෝමනේන ත්‍රිවිධ රත්නයට ස්තුති කිරීමෙන් නැත්නම් වන්දනාමාන කිරීමෙන් යම් පත්තං යමකට පැමිණීමද තේන පුඤ්ඤේන එපිනෙන් දුරිතං සකලං පනුජ්ජ සියලු උවදුරු දුරු කරලා වක්කා මහං සුමදුරං රසවාහිනින් තං සුමදුරං රසවාහිනින් වක්කාමි ඒ ඊතා මිහිරි වූ රසවාහිනිය ප්‍රකාශ කරමි. අහං මම තං සුමදුරං ඒ ඊතා මිහිරි වූ රසවාහිනිය වක්කාමි ප්‍රකාශ කරමි. එතකොට මේකේ සඳහන් වෙන මෙන්න මේ පාඨය අපට ඊටාම වැදගත් වෙනවා. වක්කා මහං සුමදුරං රසවාහිනින් තං කියන ප්‍රකාශය. ඇයි මේ ප්‍රකාශය වැදගත් වෙන්නේ? මේ ප්‍රකාශය ඇතුලේ ග්‍රන්ථ නාමය සඳහන් වෙනවා. කතුවරයා විසින්ම තමාගේ ග්‍රන්ථය සඳහා ලබා දීපු ග්‍රන්ථ නාමය මේ ප්‍රකාශනය තුල අන්තර්ගත වෙලා තියෙනවා. කතුවරයා මේට ලබා දෙන නාමය තමයි රසවාහිනී. ඒ වගේම කියනවා බොහෝ සුනන්තු සුජනා භිමුදාවහසා බොහොම සතුටින් යුක්තව සත්පුරුෂයෝ එය ශ්‍රවණය කරත්වා කියලා ප්‍රාර්ථනාවකුත් ඒ තුල කරලා තියෙනවා. කොට මේ පළවෙනි ගාථාවේ අපිට දකින්න ලැබෙන වැදගත්ම තැන තමයි මෙන්න මේ වක්කා මහං සුමදුරං රසවාහිනින් තං කියන ප්‍රකාශය. ඒ තුල කතුවරයා විසින්ම ග්‍රන්ථය සඳහා රසවාහිනී කියන ග්‍රන්ථ නාමය ලබා දීලා තියෙනවා. එතකොට ග්‍රන්ථයේ නාමය එතනින් ස්ථිර බවට පත් වෙනවා. ඊළඟට අපිට නැවත දකින්න ලැබෙනවා මෙහෙම ගාතාවක්. තත්ත තත්තු පන්නානි වත්තුනි අරහා පුරේ අභාසුං දීප භාසාය තපේසුං තං පුරාතනා තත්ත තත්තුපපන්නානි වත්තුනි අරහා පුරේ අභාසුං දීප භාසාය තපේසුං තං පුරාතනා. තත්ත උප්පන්නානි තත්ත ඒ තැන්වල උප්පන්නානි උපන්නා වූ වත්තුනි කතා වස්තු පුරේ පෙර අරහා
රහතුන් වහන්සේලා අභාසුන් පැවසූහ. පුරාතන පැරැන්නෝ තං එය දීප භාෂාය ටපේසුන් දීප භාෂාවෙන් තැබූහ. මේ කියන්නේ මේ කතාවස්තු වල ආරම්භය. එහෙම නැත්නම් මේ කතාවස්තු වල ප්‍රභවය කොහොමද සිද්ධ වුනේ කියලා. ඒ අනුව කියනවා පෙර ඒ තැන්වල සිදු වෙච්ච uppannāni කියලා කිව්වේ සිදු වුණු ඒ තැන්වල මතු වෙච්ච කතා ප්‍රවෘත්තීන් රහතන් වහන්සේලා පෙර ප්‍රකාශ කරලා තියෙනවා. රහතන් වහන්සේලා ඒ ප්‍රදේශවල ඒ තැන්වල සිද්ධ වෙච්ච යම් යම් සිදුවීම් සාමාන්‍ය ජනතාවට වෙන්න පුළුවන්, භික්ෂූන් වහන්සේලාට වෙන්න පුළුවන්, ප්‍රසිද්ධ පිරිසට වෙන්න පුළුවන්, දහම් සභාවේ වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල රහතන් වහන්සේලා අර කියපු කතාවස්තු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට ඒක අහගෙන ඉඳපු පැරැන්නෝ මොකද කළේ? පුරාතනා පැරැන්නෝ, මේ පුරාතනා කියන්නේ කවුද කියන එක පැහැදිලි නැහැ. බොහෝ වෙලාවට මහා විහාරයේ ඉඳපු භික්ෂුන් වහන්සේලා විය හැකියි. ඒ පුරාතන භික්ෂුන් වහන්සේලා නැත්නම් පැරැන්නෝ තන් ඒ කතාවස්තු මොකද කළේ? දීප භාෂාය ටපේසුන්. පැරැන්නෝ මොකද කරේ? ඒ අහපු කතාවස්තු නැවත සිංහල භාෂාවෙන් සංග්‍රහ කරලා තිබුවා. ආන් එහෙම සිංහල භාෂාවෙන් සංග්‍රහ කරලා තිබුණ කතාවස්තු තමයි පසු කාලීනව මේ රසවාහිනිය වගේ ග්‍රන්ථයන් නිර්මාණය වීම සඳහා පසුබිම සකස් කරන්නේ, පදනම සකස් කරන්නේ. එතකොට රසවාහිනියට කලින් එහෙම කතා ප්‍රවෘත්ති ඇතුළත් කරලා ග්‍රන්ථ රචනා වෙලා නැද්ද? තියෙනවා. අන්න රසවාහිනී කතුවරයා කියනවා මහා විහාරේ තංගුත්ත වංක පරිවේන වාසිකෝ රට්ඨපාලෝති නාමේන සීලාචාර ගුණාකරෝ. මහා විහාරේ තංගුත්ත වංක පරිවේන වාසිකෝ රට්ඨපාලෝති නාමේන සීලාචාර ගුණාකරෝ. මහා විහාරේ මහා විහාරයට අයත් නැත්නම් මහා විහාරයෙහි තංගුත්ත වංක පරිවේන වාසිකෝ තංගුත්ත වංක පිරිවෙන් වැසි රට්ඨපාලෝති නාමේන නාමේන නමින් රට්ඨපාලෝයිති රට්ඨපාල නම් සීලාචාර ගුණාකරෝ සීලයෙන් සහ සීලයෙන් ආචාර සීලයට සහ ගුණයන්ට ආකරෝ ආකරයක් වැනි වූ මේ තෙරුන් වහන්සේ විසින් මොකද කළේ? හිතාය පරිවත්තේසි පජානං පාලි භාසතෝ පුනරුත්තාදි දෝසේහි තමාසි සබ්බ මාකුලං අනාකුලං කරිස්සාමි තං සුනාත සමාහිතා. මේකේ පුරට්ටපාල හාමුදුරුවෝ මොකද කරේ? පජානං හිතාය ප්‍රජාවට හිත පිණිස පාලි භාෂතෝ පරිවත්තේසි පාලි භාෂාවට පරිවර්තනය මෙතන තියෙන අදහස ගත්තොත් නම් පාලි භාෂාවෙන් පරිවර්තනය කළා වගේ අදහසක් තමයි දකින්න ලැබෙන්නේ. කොහොම නමුත් පරිවර්තනය කළා. හැබැයි ඒක පුනරුත්තාදි දෝසේහි තමාසී සබ්බං ආකුලං තං සබ්බං ඒ සියල්ලම පුනරුක්ත ආදී දෝෂයන්ගෙන් ආකූල වෙලා තිබුණේ, ව්‍යාකූල වෙලා තිබුණේ, ගහන වෙලා තිබුණේ, නොඑක් දෝෂයන්ගෙන් යුක්තයි. එනිසා කියනවා වේදේහ හාමුදුරුවෝ අනාකුලං කරිස්සාමි මං ඒක निराකුල බවට පත් කරනවා. අර පුනරුක්ත ආදී දෝෂයන්ගෙන් ගහන වෙලා තියෙන මේ කතා වස්තු ටික මම අරගෙන පිළිවෙලකට මේවා බෙදලා සංග්‍රහ කරලා මම මේක निराකුල බවට පත් කරනවා. තං සුනාත සමාහිතා සමාහිතා තං සුනාත එකඟ වූ සිත් ඇතිව ඇත්තන් බවට පත්ව තං සුනාත එය ශ්‍රවණය කරන්න කියලා කියනවා. ඒ වගේම ඊළඟට කියනවා වීත රාගා පුරේ වෝචුං යස්මා තස්මාහි භාසිතං ඒතමාදරණීයං නීයන්හි සාදු සාදුහි සබ්බදාති. එතනොත් කියන්නේ
පෙර විතරාගී රහතුන් විසින් එතන මෙතන දේශනා කරපු මේ කතා ප්‍රවෘත්තීන් බොහොම ගෞරවයෙන් ශ්‍රවණය කරන්න කියන කතාව. මේ සමස්තයේ මේ යට තියෙන සමස්තයේ සාරය ගත්තොත් මුලින්ම මේ කතා වස්තුන් බිහි වෙන්න පදනම බවට පත් වෙන්නේ පෙර වැඩ ඉඳපු රහතන් වහන්සේලා ඒ තැන්වල සිදු වුණු විශේෂ වැදගත්කම් සහිත සිද්ධීන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරයින් පස්සේ පැරණි අය මොකද කරන්නේ? ඒවා දීප භාෂාවෙන් තබනවා. නැත්නම් සිංහල භාෂාවෙන් සංග්‍රහ කරලා තියෙනවා. එහෙම සංග්‍රහ කරලා තිබුණු ඒ කතා වස්තුන් යම්කිසි නිශ්චිත අවස්ථාවකදී මහා විහාරයට අයත් තංගුත්ත වංක පරිවේන වාසී රට්ටපාල කියන හාමුදුරුවෝ බොහොම සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ප්‍රජාවගේ හිත පිණිස පරිවර්තනය කරනවා. නමුත් මෙතන කියන විදිහට නම් පාලි භාෂතෝ කියලායි පේන්නේ. පාලි භාෂතෝ කියලා ගත්තොත් ඒකට තේරුම කියන්න වෙන්නේ පාලි භාෂාවෙන් පරිවර්තනය කරා කියන අදහස. පාලි භාෂාවට පරිවර්තනය කළා කියන අදහසක් ගන්න අමාරුයි. පාලි භාෂතෝ පරිවර්තේසි කියපුහන් නමුත් අපිට බොහෝ වෙලාවට මේ ගැන ਵਿਚාරය කරන උගතුන්ගේ කෘතිවල දකින්න ලැබෙන්නේ පාලි භාෂාවට පරිවර්තනය කරපු බවක්. කොහොම නමුත් ඒ කරපු පරිවර්තනය තුල පුනරුක්ත ආදී දෝෂයන්ගෙන් ඒ සමස්තය ආකූල බවට පත් වෙලා තිබුණ නිසා වේදේ හාමුදුරුවෝ ඒ ආකූල බව निराකූල බවට පත් කරන්න කටයුතු කරනවා. එනිසා පෙර රහතුන් විසින් ඒ තැනදී යම් යම් කරුණු පදනම් කොටගෙන ප්‍රකාශ කළ ඒ කතාවන් බොහොම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නටය කියලා රසවාහිනී ආරම්භයේදී සිහිපත් කරනවා. ඒකට පෙර තිබූ කෘතියක් පිළිබඳව මේවට මූලාශ්‍රය වෙච්ච තොරතුරු ආදිය පිළිබඳව පෙර තිබුණු කෘතියේ පැවති අඩුපාඩු ආදිය පිළිබඳව මේ ගාථා වලින් අපට පැහැදිලි වෙනවා. අපි ඊළඟට අපේ අවධානය යොමු කරමු මේ රසවාහිනියේ කතුවරය සම්බන්ධයෙන්. රසවාහිනියේ කතුවරය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නවා. සහ මින් පෙර අපි කතා කළා සමන්ත කූට වර්ණනාව පිළිබඳව. සමන්ත කූට වර්ණනාව ගැන කතා කරනකොට අපි කිව්වා සමන්ත කූට වර්ණනාව ලිව්වේ රසවාහිනිය ලියපු වේදේහ හාමුදුරුවම තමයි කියලා. එතකොට ඒ රසවාහිනිය රචනා කළ වේදේහ හාමුදුරුවම තමයි සමන්ත කූට වර්ණනාව ලිව්වේ. සමන්ත කූට වර්ණනාව ලියපු වේදේහ හාමුදුරුවම තමයි රසවාහිනිය ලිව්වේ. ඊට අමතරව උන්වහන්සේ ලියපු තවත් කෘතියක් පිළිබඳව උන්වහන්සේගේ කෘතිවල සඳහන් වෙනවා සීහල සද්ද ලක්ෂණ කියලා ග්‍රන්ථයක් ගැන. සීහල සද්ද ලක්ෂණ රසවාහිනියෙත් දැක්වෙනවා සමන්ත කූට වර්ණනාවෙත් දැක්වෙනවා. උන්වහන්සේ සීහල සද්ද ලක්ෂණ නමින් කෘතියක් සම්පාදනය කරාය කියලා. මේ කෘතිය සීහල භාෂාය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් තමයි මේ කෘතිය සම්පාදනය කරලා තියෙන්නේ. ඔට සිංහල භාෂාවෙන් සීහල සද්ද ලක්ෂණ කියලා කෘතියක් රචනා කරලා තියෙනවා. ඒ අනුව බලපුවාන් වේදේහ හාමුදුරුවෝ පාලි සාහිත්‍යයට එකතු කරපු එහෙම නැත්නම් පාලි සාහිත්‍යයට දායාද කරපු බොහොම වටිනා ග්‍රන්ථයන් දෙකක් පිළිබඳව අපේ පාලි සාහිත්‍යයේ තොරතුරු ඇතුළත් වෙනවා. සහ පාලි සාහිත්‍ය තුල අපිට දකින්න ලැබෙනවා ඒ බඳු කෘති දෙකක්. ඒ සමන්ත කූට වර්ණනාව සහ අනෙක් අතට රසවාහිනිය. ඊට අමතරව සිංහල සාහිත්‍යයට උන්වහන්සේ එකතු කරනවා තවත් කෘතියක්. ඒ තමයි සීහල සද්ද ලක්ෂණ කියන කෘතිය. නමුත් අද අවාසනාවට මේ සීහල සද්ද ලක්ෂණ කියන සිංහල භාෂාවෙන් කරපු කෘතිය අපට දකින්න ලැබෙන්නේ නැහැ.
අර pāli භාෂාවෙන් කරපු උන්වහන්සේගේ කෘති දෙක විතරයි අද වෙනකොට අප හමුවේ ශේෂ වෙලා පවතින්නේ. රසවාහිනියෙන්ම කතුවරයා විසින්ම දක්වා ඇති ආකාරයට මෙහි කතුවරයා පිළිබඳව මෙන්න මේ ප්‍රකාශය අපිට දකින්න ලැබෙනවා. මීට පෙර අපි සමන්ත කූට වර්ණනාව ගැන කතා කරනකොටත් මේ ගාථාව මතක් කළා. මෙතන කියනවා යෝකා සීහල භාසාය සීහලං සද්ද ලක්ඛණං යෝච සමන්ත කූටස්ස වන්නනං වන්නයි සුභං තේන වේදේහ තේරේන කතායන් රසවාහිනී. යෝකිවේ යම් කිසි කෙනෙක් සීහල භාෂාය සිංහල භාෂාවෙන් සීහලං සද්ද ලක්ඛණං සිංහල ශබ්ද ලක්ෂණය අකා කලේද. එවැගේම යෝ යම් කිසි කෙනෙක් සමන්ත කූටස්ස වන්නනං සමන්ත කූටයේ වර්ණනාව සුභං යහපත් ලෙස වන්නයි වර්ණනා කලේද. තේන වේදේහ තේරේන එම වේදේහ තෙරුන් විසින් අයං රසවාහිනී කතා මෙම රසවාහිනියද කරන ලදී. යම් කිසි කෙනෙක් සිංහල භාෂාවෙන් සිංහල ශබ්ද ලක්ෂණය රචනා කළා නම් යම් කිසි කෙනෙක් සමන්ත කූට පර්වතයේ වර්ණනාව මනවින් වර්ණනා කළා නම් අන්න ඒ වේදේ හාමුදුරුවෝ තමයි මේ ග්‍රන්ථය කෘතිය රචනා කළේ සම්පාදනය කළේ කියලා මේ ගාථාවෙන් කියවෙනවා කෘතියේම එන තොරතුරු මගින්. ඒ අනුව පැහැදිලි කතුවරයා අන් කවරෙකුවත් නොව වේදේහ හිමියන්ම බව නිශ්චිතව පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. කොට දැන් අපි මේ වේදේහ හාමුදුරුවෝ ගැන කතා කරනකොට ඔය වේදේහ හාමුදුරුවෝ වැඩ ඉඳපු කාලය සම්බන්ධයෙන් රසවාහිනියේවත් සමන්ත පාසාදිකාවේවත් රසවාහිනියේවත් සමන්ත කූට වන්නනාවේවත් අපට තොරතුරු දකින්න ලැබෙන්නේ නැහැ කාලය සම්බන්ධයෙන්. එතකොට උන්වහන්සේ වැඩ ඉඳපු කාලය පිළිබඳව නිර්ණය කරන්නට සිද්ධ වෙන්නේ එහි එන අනෙකුත් තොරතුරු ආශ්‍රයෙන් කරුණු ගලපාගෙන. මේ ග්‍රන්ථ දෙකේ එන අනෙකුරු වලින් කියවෙන ප්‍රබලම කාරණය තමයි මේ හාමුදුරුවන්ගේ වේදේහ හාමුදුරුවන්ගේ ඇදුරුතුමා බවට පත් උනේ අරඤ්‍යක රතනානන්ද හෙවත් ආනන්ද වනරතන හාමුදුරුවෝ කියන වග. මේ කරුණ මත පිහිටලා පොල්වත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ නිගමනයකට එනවා වේදේහ හාමුදුරුවන්ගේ ගුරුවරයා අරඤ්‍යක රතනානන්ද තෙරුන් හෙවත් ආනන්ද වනරතන හාමුදුරුවෝ නම් ඒ ආනන්ද වනරතන හාමුදුරුවොත් ඒ වගේම මීට කලින් අපි අර ටීකා ග්‍රන්ථ ගැන කතා කරනකොට අභිධම්ම මූල ටීකාව හෙවත් මුල්ම ටීකා ග්‍රන්ථය රචනා කළා යයි සඳහන් කළ ආනන්ද වනරතන හාමුදුරුවොත් දෙන්නෙක් වෙන්න බෑ එක්කෙනෙක් වෙන්න ඕනේ. වෙනත් ක්‍රමයකට කියනවා නම් අභිධම්ම මූල ටීකාව රචනා කරපු ආනන්ද වනරතන හාමුදුරුවෝ සහ වේදේහ හාමුදුරුවන්ගේ ගුරුවරයා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ නිගමනයකට එනවා. හැබැයි එබඳු සඳහනක් රසවාහිනිය හෝ සමන්ත කූට වර්ණනාවේ දකින්න ලැබෙන්නේ නැහැ එතුමාගේ ගුරුවරයා පිළිබඳව සඳහන් කරන තැන්වලදී. තමන්ගේ ගුරුවරයා සම්බන්ධයෙන් මහත් අභිරුචියෙන් වර්ණනා කරලා තියෙනවා මේ කෘති දෙකේම බොහොම ගෞරවයෙන් සිහිපත් කරලා තියෙනවා. නමුත් මේ තැන් දෙකෙන් එකකදීවත් තමන්ගේ ගුරුවරයා අභිධම්ම මූල ටීකාව රචනා කරපු
ආනන්ද වනරතන හාමුදුරුවෝය කියන සඳහනක් දකින්න ලැබෙන්නේ නැහැ. අරඤ්‍යක රතනානන්ද කියන නම දකින්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ ශාස්ත්‍රීය කටයුතු අතරින් ඔය අභිධම්ම මූල ටීකාව ගැන සඳහනක් රසවාහිනියේ හෝ සමන්තකූට වන්නාවේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පොල්වත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ විශ්වාස කරනවා මේ කියන ඇදුරුතුමා වේදේ හාමුදුරුවන්ගේ ගුරුවරයා අර අභිධම්ම මූල ටීකාව සම්පාදනය කරපු ආනන්ද වනරතන හාමුදුරුවෝමයි කියලා පොල්වත්තේ නායක හාමුදුරුවෝ විශ්වාස කරනවා මතයක් පළ කරනවා. ඒ මතයත් සමග ගලපමින් උන්වහන්සේ වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට. උන්වහන්සේ කියනවා අභිධම්ම අනු ටීකාව අපි කිව්වේ ආනන්ද වනරතන හාමුදුරුවෝ කරේ අභිධම්ම මූල ටීකාවනේ. ඒ මූල ටීකාවට ලියපු දෙවැනි ටීකාව හේවත් අභිධම්ම අනු ටීකාව රචනා කරන්නේ බදරතිත්ත වාසී ධම්මපාල හාමුදුරුවෝ හේවත් ධර්මපාල ආචාර්යයන් වහන්සේ. මේ ධම්මපාල ආචාර්යයන් වහන්සේ වැඩ ඉඳි වකවානුවසේ බුද්ධදත්ත හාමුදුරුවෝ පිළිගන්න කාලය තමයි 976 ක්‍රිස්තු වර්ෂ 976. ඒ අනුව පැහැදිලිවම නිශ්චිත වශයෙන්ම මූල ටීකාව රචනා කළේ ආනන්ද වනරතන හාමුදුරුවෝ නම් ඒකට අනු ටීකාව සම්පාදනය කළේ පසුව වැඩ ඉඳපු කෙනෙක් විය යුතුයි ඒ ධම්මපාල හාමුදුරුවෝ. ධම්මපාල හාමුදුරුවෝ වැඩ හිටියේ 976 නම් නිශ්චිතවම ආනන්ද වනරතන හාමුදුරුවෝ ඊට කලින් කෙනෙක් වෙන්න ඕනේ. මොකද අනු ටීකාව මුලින් ඉඳපු කෙනෙක් ලියලා මූල ටීකාව පස්සේ ඉඳපු කෙනෙක් ලියන්න විදිහක් නැහැනේ. එහෙමනම් ආනන්ද වනරතන හාමුදුරුවෝ වැඩ ඉඳපු කාලය පැහැදිලිවම ධම්මපාල හාමුදුරුවන්ට පෙර වකවානුවක් විය යුතුයමයි. ඒ අනුව උන්වහන්සේ උපකල්පනය කරනවා වේදේහ හාමුදුරුවොත් මේ 976ට පෙර වාසය කරපු කෙනෙක් විය යුතුයි කියලා පොල්වත්තේ නායක හාමුදුරුවෝ අදහසක් පළ කරලා තියෙනවා. නමුත් වැඩි දෙනෙක් පිළිගන්න මතය බවට පත්වන්නේ නම් දඹදෙණි යුගයේදී රසවාහිනිය රචනා වුණාය කියන අදහස. මේ කියන අදහසත් එක්ක බැලුවොත් එහෙම අවම වශයෙන් 10 වෙනි සියවසේ මුල් භාගයේ රචනා වෙලා තියෙන්නට ඕන. ඊළඟට තව දුරටත් ඒ මතයටම එකතු කරලා තව කාරණයක් ඉදිරිපත් කරන පොල්වත්තේ නායක හාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. රූපසිද්ධිය රචනා කරපු චෝලිය බුද්ධප්‍රිය හාමුදුරුවොත් අර කියපු ආනන්ද වනරතන හාමුදුරුවන්ගේම ශිෂ්‍යයෙක් වන නිසා සහ වේදේහ හාමුදුරුවොත් උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වන නිසා එහෙමනම් වේදේහ හාමුදුරුවොත් චෝලිය බුද්ධප්‍රිය හාමුදුරුවොත් කියන මේ දෙදෙනාම සමකාලීනයන් විය යුතු බවට උන්වහන්සේ නිගමනය කරනවා. ඉතින් ඒක බොහොම සාධාරණ නිගමනයක්. දෙන්නගේම ගුරුවරයා එක්කෙනා නම් ඒ දෙන්නා සමකාලීන අය බවට පත්විය යුතුයි. ඊට අමතරව සතර බණවර අටුවාව සම්පාදනය කරපු කතුවරයාත් මුන්වහන්සේගේ සමකාලීනයෙක් කියලා විශ්වාස කරනවා. හැබැයි දැන් මේ පොල්වත්තේ නායක හාමුදුරුවෝ ඉදිරිපත් කරන ඔය 10 වෙනි ශතවර්ෂයේ අගභාගයට පෙර වකවානුවක වේදේ හාමුදුරුවෝ වාසය කළාය කියන කතාව හැම කෙනෙක්ම ඒ ආකාරයටම පිළිගන්නේ නැහැ. දැන් සෝමපාල ජයවර්ධන මහත්තයා තමන්ගේ කෘතිය පෙන්වන්නේ කියන්නේ එතුමාගේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච පාලි අත්පොතේ එතුමා සඳහන් කරන්නේ
එතුමා තව විශේෂ කාරණයක් සඳහන් කරනවා. එතුමා කියනවා මේ රසවාහිනිය සඳහා බුරුම රටේ දීලා තියෙන නම තමයි මధుර රසවාහිනී කියන නමින් තමයි බුරුම රටේ උදවිය මේ කෘතිය හඳුනාගන්නේ. එහෙම නැත්නම් හඳුන්වා දෙන්නේ කියලා එතුමා වැඩි දුර කාරණයක් සඳහන් කරලා තියෙනවා. එහෙම කියලා ඊට පස්සේ එතුමා ඉදිරිපත් කරනවා මෙහි කාලය සම්බන්ධයෙන් අදහසක්. එතුමාට අනුව රසවාහිනිය රචනා වෙලා තියෙන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී. දෙවැනි පරාක්‍රමබාහු රජතුමා හිටියේ දඹදෙණියේ. එයාට අපි කියනවා ද්විතීය කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත ද්විතීය පරාක්‍රමබාහු කියලා. නැත්නම් ද්විතීය පඬිත පරාක්‍රමබාහු කියලාත් කියනවා. මෙතුමා රජකම් කළේ දඹදෙණි යුගයේ. ඒ අනුව මේ කෘතිය 13 වන සියවසේ අගභාගයේ රචනා වූ කෘතියක් බව තමයි සෝමපාල ජයවර්ධන මහත්මාණන්ගේ අදහස බවට පත් වෙන්නේ. එතුමන්ගේ විශ්වාසයේ බවට පත් වෙන්නේ. ඉතින් ওই විදිහේ දෙආකාරයක මත දෙකක් මේ දෙපළදී ඉදිරිපත් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට වැඩි දෙනෙක් එකඟ වෙලා තියෙන්නේත් රසවාහිනිය දඹදෙණි යුගයේ නැත්නම් 13 වෙනි ශතවර්ෂයේ ලියුණාය කියන කාරණේටම තමයි. ඊට අමතරව එතුමා පොළොත් නායක හාමුදුරුවෝ මතක් කරනවා මේ රසවාහිනිය සඳහා සිද්ධාර්ථ කියලා හාමුදුරු කෙනෙක් ටීකාවක් ලියලා තියෙනවා. ඒ ටීකාව නම් කරලා තියෙන්නේ සාරත්ථ දීපිකා කියලා. සාරත්ථ දීපිකා නමින් ටීකාවක් සම්පාදනය කරලා තියෙනවා රසවාහිනියට. ඒ රසවාහිනිය ටීකාව සම්පාදනය කරන්නේ සිද්ධාර්ථ කියලා හාමුදුරු කෙනෙක්. සිද්ධාර්ථ උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙනවා මේ සිද්ධාර්ථ හාමුදුරුවෝ ලංකාවේ කෙනෙක් නම් නෙමෙයි. මේ සිද්ධාර්ථ හාමුදුරුවෝ එක්කෝ සියම් රටේ භික්ෂුවක් විය යුතුයි. එහෙම නැත්නම් බුරුම රටේ භික්ෂුවක් විය යුතුයි කියලා උන්වහන්සේ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රසවාහිනිය පාදක කොටගෙන පසුකාලීනව තවත් ග්‍රන්ථ ලියවිලා තියෙනවා සිංහල භාෂාවෙනුත්. එහෙම ලියවෙච්ච ග්‍රන්ථයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සද්ධර්මාලංකාරය. සද්ධර්මාලංකාරය ගොඩ දෙනෙක් දන්නවා සද්ධර්මාලංකාරයේ රචනා වෙන්නේ නුවර යුගයේදී ඔය ගඩලාදෙණිය පන්සලේ ඉඳපු ධර්මකීර්ති කියන නමින් හඳුන්වපු හාමුදුරු කෙනෙක් තමයි සද්ධර්මාලංකාරය රචනා කරන්නේ. ගඩලාදෙණිය පන්සලේ වැඩ ඉඳපු ධර්මකීර්ති කියන හාමුදුරුවෝ රසවාහිනිය ඇතුළත් වෙලා තියෙන කතා වස්තුන් සිංහල භාෂාවට නගමින් බොහොම චමත්කාර ජනක පොතක් රචනා කරනවා සද්ධර්මා ලංකාරය කියලා. සද්ධර්ම රත්නාවලිය හැරුණු විට බණ කතා ශෛලියේ කෘතීන් අතර වඩාත් ජනප්‍රියතාවයට පත්වෙච්ච තවත් කෘතියක් හැටියට අපිට ඔය සද්ධර්මාලංකාරය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සද්ධර්ම රත්නාවලියෙන් ආරම්භ වෙච්ච බණ කතා ශෛලියට එකතු වෙච්ච තව කෘතියක් හැටියට සද්ධර්මාලංකාරය අපට පෙන්වා දෙන්න පුළුවන්. සද්ධර්මාලංකාරය සඳහා පාදක කොටගන්නේ මේ රසවාහිනිය තුල ඇතුළත් වෙලා තියෙන කතා වස්තු. හැබැයි උන්වහන්සේ අලුතින් මේකට තව කතා වස්තු දෙකක් එකතු කරනවා ඒ රසවාහිනිය තියෙන කතා වලට අමතරව. මොකක්ද මේ අලුතෙන් එකතු කරන කතා වස්තුව? පద్මාවතී කතා වස්තුව සහ
මෙත්තෙය්‍ය කතා වස්තුව කියන මෙන්න මේ කතා වස්තු දෙක අලුතෙන් එකතු කරලා තියෙනවා ධර්මකීර්ති හාමුදුරුවෝ තමන්ගේ සද්ධර්ම අලංකාරයට. ඒ කතා දෙක අපිට රසවාහිනියේ දකින්න ලැබෙන කතා දෙකක් නෙමෙයි. කොහොම නමුත් මේ විදිහට රසවාහිනිය සඳහා අන්‍ය ජාතික භික්ෂුන් වහන්සේ නමක් වුවත් ටීකාවක් සම්පාදනය කිරීම, එවැගේම ලාංකේය භික්ෂුවක් විසින් පසු කලෙක එහි එන කතා වස්තු අරගෙන සිංහල භාෂාවෙන් බණ කතා ශෛලියේ කෘතියක් නිර්මාණය කිරීම කියන මේ කරුණු දෙකම හරහා පැහැදිලි වෙන්නේ රසවාහිනිය කොයිතරම් දුරට මේ සමාජයත් එක්ක බද්ධ වුණාද, සමාජගත වුණාද, මිනිස්සු අතරට ගියාද, එහෙම නැත්නම් ඒ අය කොයිතරම් දුරට රසවාහිනියේන කතා ප්‍රවෘත්තීන් වැළඳගත්තාද කියන තොරතුරු තමයි ඒ ඔස්සේ අපට පැහැදිලි වෙන්නේ. ඊළඟට රසවාහිනිය දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක් හැටියට හඳුනා ගන්න පුළුවන් ඊටාම ආදර්ශ සම්පන්න කතා වස්තුන් රසවත් ලෙස ගද්‍ය භාෂාවෙන් ඉදිරිපත් කරන අතරතුරේ පද්යෙන් කතා ඉදිරිපත් කරන්නේ නැතුව නෙමෙයි, සමහර වෙලාවට ගද්යෙන් කියපු කතාවේ අවශ්‍ය තැන්වලදී යම් යම් කොටස් පද්යෙන් කියපු තැන් තියෙනවා. තවත් සමහර විටක ගද්යෙන් කියපු කතාවම සංක්ෂේපයෙන් පද්යෙන් දක්වන අවස්ථා තියෙනවා. තව සමහර වෙලාවට ගද්යෙන් කතාව කියලා පද්යෙන් එහි සාරාංශය දක්වපු අවස්ථා තියෙනවා. ඒ වගේම ඇතැම් තැන්වල කතාව ගද්යෙන් කියලා සාරාංශයේ විදිහට එහි එන ධර්මෝපදේශය පද්යෙන් දීපු තැනුත් තියෙනවා. ඉතින් ඔය වගේ මෙහි පද්‍ය භාවිතය නිශ්චිත එක කරුණක් සඳහා යොදාගත්තාය කියලා කියන්න බෑ. ඔය කරුණු සියල්ලම සඳහා යොදාගෙන තියෙන බව පේනවා. ඒ නිසා මේකේ පද්‍ය භාවිතය එක තැනකට ලඝු කරන්න බෑ. සමහර කතා වස්තු වල පේනවා මේ කතාව ගලාගෙන යනවා ගද්දෙන්, අතරමැදදී දෙන්නෙක් අතර සංවාදයක් ඇති වෙනවා. ඒ සංවාදයේදී ප්‍රශ්නය අහන්නේ ගාථාවකින්, පද්යෙන් පිළිතුරු දෙන්නෙත් පද්යෙන්. ඊට පස්සේ නැවත කතාව ගලාගෙන යනවා. තව සමහර තැන්වල ගද්දෙන් කතාව ගලාගෙන ගිහිල්ලා යම් තැනක ඒ කතාව නැවතුණයින් පස්සේ ඒ කතාවේ සාරාංශය හරය කෙටියෙන් සංක්ෂේපයෙන් පද්යෙන් ඉදිරිපත් වෙන තැනුත් තියෙනවා. ඔය සියල්ලම අතරේ පද්යෙන් වටිනා ධර්මෝපදේශයන් ඉදිරිපත් කිරීම රසවාහිනිය දකින්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් හැටියට අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ එක තැනක් තමයි මේ කතාව කියලා ඉවර වුණාට පස්සේ ඊළඟට එයින් එන ආදර්ශය පද්යෙන් කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ. කාතබ්බඤ්හි සදා පුඤ්ඤං ඉච්ඡන්තේන සුඛප්පදං තස්මා ත්වං සබ්බදා බද්ධේ උස්සුක්ඛා කුසලේ භවාති. කාතබ්බඤ්හි සදා පුඤ්ඤං ඉච්ඡන්තේන සුඛප්පදං තස්මා ත්වං සබ්බදා බද්ධේ උස්සුක්ඛා කුසලේ භවාති. මට්ටක වත්තු වගේ මට මතක විදිහට මේ මට්ටක වත්තු කියන කතාවේ තමයි ඔය ආදර්ශය පද්යෙන් මේ විදිහට දක්වලා තියෙන්නේ. මේකේ තව පද්‍ය ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. අපේ මාතෘකාවට අදාළ කොටස විතරයි මම අරගෙන තියෙන්නේ. මෙතන කියනවා සුඛප්පදං ඉච්ඡන්තේන, සැපය කැමති කෙනා විසින්, සැප කැමති තැනැත්තා විසින් සදා හැම කල්ලි පුඤ්ඤං කාතබ්බං හි, පින් කළ යුතුයමයි. සැප කැමති කෙනා හැමදාම පින් කරන්නම ඕනි. පින් කළ යුතුයමයි. තස්මායේ නිසා බද්ධේ සොඳුර ත්වං නුඹ සබ්බදා හැමදාම කුසලේ උත්සුකහ බව, කුසලේහි උත්සුක වන්න. ඔන්න ධර්මාවවාදය. ඉතින් මේ විදිහේ ධර්මාවවාද දෙන තැන් ඕන තරම් අපිට දකින්න පුළුවන්. ඔය හරන්තික කතාවේ මම හිතන්නේ හරන්තික කතාවේ තියෙන්නේ යස්සසෝ ඩසේපාදං ආදී විදිහට ගාතාවකින් කියනවා බල්ලෙක් අපේ කකුල කෑවට අපි බල්ලගේ කකුල කන්න යන්නේ නැහැ. ඒ වගේ මේ බොහොම වටින උපදේශයන් රසවාහිනිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි ඔය
ධර්මදේශනා ආදීදිත් අපේ හාමුදුරුවෝ භාවිත කරන ගාථා රසවාහිනී තියෙන ගාථා භාවිත කරන තැන් තියෙනවා. විශේෂයෙන් ওই ධර්මදේශනාවකදී සාමාන්‍යයෙන් ඒකේ අනුපිළිවෙලක් තියෙනවනේ ධර්මදේශනාව කරන. එතකොට ඒ ධර්මදේශනාවේදී මුලින් අපේ හාමුදුරුවෝ අපට ධර්මාවවාදයක් දෙනවා බණ අහන්න ඕනේ පිළිවෙල ගැන. ඒ බණ අහන්න ඕනේ පිළිවෙල ගැන ධර්මාවවාදය දෙනකොට ඒ තැන්වලදී බොහෝ වෙලාවට කියන එකක් තමයි ඔය සුනාත ධාරේත චරාත ධම්මේ කියන පාඩය. එතකොට ඔය පාඩය ඇතුළත් වෙලා තියෙන්නේත් ධම්මං විනානත්ති පිතාච මාතා තමේවතානං සරණං පති තමේවතානං සරණං පතිට්ඨා තස්මාහි භෝගිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. ඔකත් රසවාහිනිය ඇතුළත් වෙලා තියෙන එක කතා වස්තුවක තියෙන ගාථාවක්. හැබැයි ඒව සාමාන්‍යයෙන් අර ත්‍රිපිටකයේ තියෙන ගාථා තරමටම අපට සමීප වෙලා තියෙනවා සහ සමහර අවස්ථාවලදී අපේ හාමුදුරුවෝ ධර්මදේශනා ආදීදී පවා ඒවා භාවිත කරනවා. ඒ තුල පේන්නේ මේ සම්බන්ධයෙන් කොයිතරම් දුරට රසවාහිනියේ එන ධර්මෝපදේශයන් කෙරෙහි අපේ මනස යොමු වෙලා තියෙනවද කියන කාරණය. ඊට පස්සේ මේකත් ඔය රසවාහිනියේම එන කතාවකින් උපුටගත්තු කොටසක්. රසවාහිනියේ ජම්බුදීප උප්පත්ති කතා කොටසේන 40 වෙනි කතාව තමයි මේ කතාව. එතකොට මේක කියනවා මේ කතාව මම ගත්තේ මේක ලංකාවටයි ජම්බුද්වීපයට සහ ලක්දිවට දෙකටම සම්බන්ධ කතාවක්. මේක කියන්නේ ලංකාවේ එන තිස්ස කියලා හාමුදුරු කෙනෙක්, සාමණේර හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුව මම කෙටියෙන් කතාව කියන්නම්. දවසක් පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතෙත් අරගෙන එනකොට අතරමඟදී මිනිස්සෙක්ගෙන් අහනවා දානි වළඳන්න සුදුසු දිය පහසුව තියෙන තැනක් තියෙනවද කියලා. ඉතින් මේ මිනිස්සයා එක තැනක් පෙන්නනවා. අන්න රහවල් තැන ගඟ ගාව වනලැහැබක් තියෙනවා. එතනට ගිහිල්ලා ඔබ වහන්සේට පහසු විදිහට දිය නානවා නම් දිය නාලා දානි වළඳන්න පුළුවන් කියලා. හාමුදුරුවෝ ගිහිල්ලා එතන දානි වළඳන්න සූදානම් වෙනකොට එතන ඉන්නවා සුනක දෙහිනුවක් බැල්ලියෙක් මිනිස්සෙක් එක්ක වනයේට යන මිනිස්සෙක් එක්ක කැලේට ඇවිල්ලා අතරමං වෙලා කැලේම පැටව දාලා කැලේ තිබුණු පර්වත කුහරයක් අස්සේ පැටව දාලා පැටවුන්ට කිරි දීලා බොහොම වෙහෙසටපත් වෙලා බඩසයින් පෙලෙමින් වෙවුලා හාමුදුරුවන්ගේ දානි පාත්‍රයේ සුවඳ ඇවිල්ලා එතනට ඇවිල්ලා වලිගේ වනවන බලා ඉන්නවා. ඉතින් හාමුදුරුවෝ පළවෙනි බත් පිඩ කටට ගන්න හදනකොටම අර සතාව පේනවා. හාමුදුරුවෝ මොකද කරන්නේ? ඒ බැල්ලිට පළවෙනි බත් පිඩ දෙනවා. බැල්ලි බොහොම සතුටෙන් හාමුදුරුවෝ ගැන හිත පහදවගෙන පළවෙනි බත් පිඩ අනුභව කරනවා. හාමුදුරුවෝ තව බත් පිඩක් දෙනවා. ඒකත් කනවා. ඒ විදිහට පාත්‍රයේ තිබුණ දානේ ටික ඉවර වෙනකම්ම හාමුදුරුවෝ ඒ බත් ටික ගුලි කර කර අර සතාට දෙනවා. තමන් බඩගින්නෙම පාත්‍රය හොදලා පිටත් වෙලා යනවා. ඒ සුනක දෙනුවත් එතනින් අර හාමුදුරුව පිළිබඳව ප්‍රසාදේ උපදවාගත්තු පිනෙන් එතනින් කලුරිය කරලා ඉන්දියාවේ එක්තරා නගරයක රජ කුමරියක් බවට පත් වෙලා උත්පත්තිය ලැබපු බව සඳහන් වෙනවා. එතකොට මේ තිස්ස සාමණේරයන් වහන්සේත් කලක් ගත වුණාට පස්සේ ඉන්දියාවට වඩිනවා මහා බෝධිය වඳින්න. ඉතින් උන්වහන්සේ පිටත් වෙන්නේ අර රාජකුමාරිකාව ඉන්න වීදිය හරහා තමයි මහා බෝධිය වඳින්න පිටත් වෙන්නේ. රජකුමාරිකාව සීමැදුරු කවුළුවෙන් මාර්ගය බලාගෙන ඉන්නකොට ඇයට දකින්නට ලැබෙනවා තිස්ස සාමණේරයන් වහන්සේ පාරේ වඩිනවා. දැකපු ගමන් ඇයට පෙර ප්‍රාර්ථනා පරිද්දෙන් පෙරවිසු කඳපිලිවෙල දක්නා නුවණ පහළ වෙලා බොහොම සතුටටපත් වෙලා හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා ඉස්සර මං ඔබතුමියට ඔබ වහන්සේට දාසියක් බවට පත් වෙලා හිටියා ආදී වශයෙන් තොරතුරු සඳහන් කරනවා. ඒත් හාමුදුරුවන්ට මේක තේරුම් ගන්න බෑ. අන්න ඒ වෙලාවේ මේ සිදුවීම පැහැදිලි කරනවා ඇය. ඒ සිදුවීම පැහැදිලි කිරීම තමයි මේ දැක්වෙන්නේ. මේක ගද්දයෙන් පැහැදිලි කරලා ඊළඟට පද්‍යේනුත් සඳහන් වෙනවා. තදාහං මුදු චිත්තේන චිත්තං තයි පසාදයි තේනාහං පුඤ්ඤ කම්මේන ဒ ුතියේ අත්ථ සම්භවේ ඉදරාජ කුලේ ජාතා සබ්බකාම සමිද්ධිනේ චිත්තප්පසාද මත්තේන ලෝකනාතස්ස සාසනේ.
හාමුදුරුවන්ට කියනවා අර පරණ සිද්ධිය මතක් කරලා මම මෘදු සිතින් යුක්තව ඔබ වහන්සේ කෙරෙහි හිත පහදව ගත්තා. එකී පින්කම හේතු කොටගෙන මම දෙවැනි ආත්ම භාවයේ මෙම රාජ කුලයේහි සියලු සම්පත්තීන්ගෙන් සමෘද්ධව උත්පත්තිය ලැබුවා. බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ හිත පහදවා ගැනීම මාත්‍රයෙන් මට මේ විදිහේ සම්පත්තියක් ලැබුණා කියලා. තදහු පබ්බ ජිතස්සාපි ඊදිසා හොන්ති සම්පදා කීදිසං හෝති සම්බුද්ධේ පසාදේන පලං අහෝ අඤ්ඤානිපන කිච්ඡානි පහායාත් හිතේ රතෝ අතන්දිතෝ දිවාරත්තින් සරාතු රතනත්තයන්ති. මෙන්න උපදෙස් දෙනවා. මොකද්ද? අඤ්ඤානිපන කිච්ඡානි පහාය අනෙක් වැඩ අතහැරලා දාලා අත්ත හිතේ රතෝ තමාගේ හිත පිනිස ඇලුණු තැනැත්තා අතන්දිතෝ දිවාරත්තින් සරාතු රතනත්තයන්ති. අත් නොහැර දිවා රාත්‍රී දෙකෙහිම රත්නත්‍රය මෙනෙහි කළ යුතුයි. ඊට පස්සේ එතනින් පස්සේ තවදුරටත් ගද්දෙන් මේ විස්තරය කියනවා. ඒවන් සාමනීරේන කතූපකාරං සරාපෙත්වා භත්තේ තව දාසියා අනුග්ගහං පටිච්චේ දේව වසතාති නිමන්තිත්වා තේන සම්පටිච්චිතේ මහන්තං විහාරං කාරාපෙත්වා සාමනීරං ආදික්කත්වා අනේක භික්ඛු සතේ නිමන්තෙත්වා විහාරේ වසාපෙත්වා සුලභං කତ୍වා චතුපච්චයේහි උපට්ඨාසි. ඇය මේ හාමුදුරුවන්ට ආරාධනා කරලා මෙහෙම වාසය කරන්නය කියලා මහා විහාරයක් ඉදි කරලා ඒ විහාරයේ අර සාමනීර හාමුදුරුව ඇතුළුව හාමුදුරුවරු වඩා හිඳුවාගෙන උන්වහන්සේලාට සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් කටයුතු කරනවා. සාමනීරෝපි සුනකියා දින්න දානං අනුස්සරිත්වා තුට්ටෝ බුද්ධානුස්සතින් මනසිකරොන්තෝ නචිරේනේව රහත්තම් පත්වා තස්මින් ඒව විහාරේ වසන්තෝ ආයු පරියෝසානේ තත්තේව පරිනිබ්බායිති. සාමනීරයන් වහන්සේත් තමන් පෙර අර සුනක දේනුවට දීපු ආහාර වේල ගැන සිහිපත් කරලා හිත පහදවගෙන බුද්ධානුස්සතිය වඩලා රහත් බවට පත් වෙලා ඒ විහාරයේම වැඩ ඉඳලා පිරිනුවන් පානවාය කියලා සඳහන් වෙනවා. ඉතින් ඔය විදිහේ බොහොම රසවත් අර්ථවත් කතා වස්තුන් වගේම අපේ ජීවිතවලට වටිනා ධර්මෝපදේශයන් රාශියක් අන්තර්ගත වන කෘතියක් ලෙස අපට රසවාහිනී කෘතිය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කාව්‍ය ග්‍රන්ථයක් එහෙම නැත්නම් වංශ කතා ග්‍රන්ථයක් නොවුනත් ඊටාම වැදගත්කමක් සහිත කතාවස්තු සංග්‍රහයක් හැටියට මේ රසවාහිනී කෘතිය වැදගත් වෙනවා. මේ කෘතිය ගැන මෙතෙන්දි කතා කළත් විෂය නිර්දේශයෙන් අපිට ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. කාව්‍ය කෘති සහ වෙනත් ග්‍රන්ථ කියන දෙකම පිළිබඳව අප විසින් කතා කළ යුතු නිසා තින් රසවාහිනියේ එන කතාවස්තු පුළුවන් තරම් පරිශීලනය කරන්න. මේක කියවන්න ගත්තට පස්සේ ගොඩක් ආස හිතෙන වැඩක්. ඔය අනිත් පොත්පත් තරම්ම කම්මැලි හිතෙන වැඩකුත් නෙමෙයි. බොහොම ආස හිතෙනවා. ඒකේ බොහොම ලස්සන කතන්දර ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා ටිකක් කියවලා බලන්න. ඉස්සර නම් පිරිවෙන් වල මූලික පිරිවෙනේ සමහර ශ්‍රේණි වලටත් නිර්දිෂ්ට කෘතියක් විදිහට ඔය ලංකාදීප උප්පත්ති කතා කොටසේ වග්ග දෙකක වගේ ප්‍රමාණයක් ඇතුළත් වෙලා තිබුණා විෂය නිර්දේශයෙන්. නමුත් පසුව කරපු විෂය නිර්දේශ සංශෝධනත් එක්ක ඒ කොටස් වලින් යම් ප්‍රමාණයක් බර වැඩි නිසා අඩු කරලා ලබා දීලා තියෙනවා. කොහොම නමුත් ඊටාම ලස්සන කතා ප්‍රවෘත්තීන් රාශියක් තියෙනවා. ඉතින් කියවලා බලන්න. ඒ ඔස්සේ දැනුම වැඩි දියුණු කරගන්න කියවීමට බොහොම වටින පොතක් හැටියට නැවත වරක් රසවාහිනිය කියන ග්‍රන්ථය සිහිපත් කරමින් අද දවසේ අපේ පාඩම අවසන් කරන්නටයි සූදානම. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි
DP ප්‍රාචීන අධ්‍යාපනය